අපි සුළු මොහොතකට වාඩි වෙමු. ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ සහෝදර සහෝදරියනි, අද අපගේ නුවානයේ අපගේ මංගල්‍යයේ දෙවන නුවානය අපි සිද්ධ කරද්දී අපේ තේමාව තමයි ජීවිතයේ ස්වාමියාණෝ වන්නේ ක්‍රිස්තුන් වහන්සේ කියන ඒ මාතෘකාව. අද පේදුරුතුමන්ගේ මහා ප්‍රකාශය අපේ භාවනාවට මෙනෙහි කිරීමට අපි යොදා ගන්නවා. පිලිප්පි කයිසාරියට නැත්නම් සෙසරයා පිලිප්පි කියලාත් කියනවා. මේ ස්ථානයට ස්වාමින් වහන්සේ ආවම උන්වහන්සේ ලස්සන ප්‍රශ්නයක් අහනවා. ඔබ අහන්නේ කොහොමද අනිත් අය මං ගැන කියන දේවල්? ඔබට ඇහෙන්නේ මොනවද අනිත් අය මං ගැන කියන දේවල් කියලා ස්වාමීන් වහන්සේ ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. එතකොට එක එක්කෙනා පිළිතුරු දෙනවා. ස්වාමීන් වහන්සේ ස්නාවක ජොහාම් කියලා සමහරු කියනවා. ප්‍රබල දිවැසිවරයෙක්, ස්වාමීන් වහන්සේ පැමිණෙන මොහොතේ මඟ පිළියෙල කරපු ස්නාවක ජොහාම්තුමා මුළු ජුදයාවම කලඹවපු, රජතුමාව බීතියට පත් කරපු ප්‍රබල දිවැසිවරේ. අවසානයේදී ගෙල සිඳලා උන්වහන්සේව මැරුවේ. සමහරු කියන ඔබ වහන්සේ එලියා. ඊශ්‍රායෙල් දේශයේ හිටපු ප්‍රබලම දිවැසිවරයෙක් එලියා. මිත්‍යා දෙවිවරුන්ට අභියෝග කරමින් දෙවියන් වහන්සේ සැබෑ වූ දෙවියන් වහන්සේ කියලා ඔප්පු කරන්නට අභියෝග බාරගත් ප්‍රබල දිවැසිවරයෙක්. බොහෝ දුක් විඳපු කෙනෙක්. ජෙරමියාත් ඒ වගේමයි. ඔබ සුදෝ බයිබලයේ ධර්මෝපදේශයේදී ඔබ කියවලා තියෙනවා නම්, සුදෝ බයිබලයේ කියවලා තියෙනවා නම්, ධර්මෝපදේශ පාඩම්වලදී ඔහු ගැන අහලා තියෙනවා නම්, ජෙරමියා උන්මත්තකෙක්, විකාර දොඩවන්නෙක් විදියට ජනතාව ජෙරමියාව ප්‍රතික්ෂේප කරනවා. ඔහුව පාළු ලිඳකට දානවා මරන්නට. මේ විදිහට උන්වහන්සේ වෙනුවෙන් දිවස් වැකි කියපු ඒ දිවස් වැකි ඇස් පනා පිටම සනාත වෙනවා මිනිස්සු දැක්ක පස්සේ කාලෙක. ජෙරමියා කියපු දිවස් වැකි විප්‍රවාස ගතවීම තවත් රටකට ඊශ්‍රායල් ජනතාව වහලුන් විදියට අරගෙන යාම ගැන ඔහු සඳහන් කරපුවම ඒවා විකාර දෙඩුම් කියලා කියපු මිනිස්සුම පස්සේ කාලෙක ඒ දේවල් ඇස් පනා පිටම දැක්කා. නිසා මේ ප්‍රබල දිවැසිවරුන්ව උපුටා දක්වමින් ගෝලයෝ කියනවා ඔබ වහන්සේ ගැන මිනිස්සු මෙන්න මේවයි කියන්නේ. ඒ කියන්නේ පැහැදිලි උන්වහන්සේ වේ වෙනකොටත් ස්වාමින් වහන්සේගේ ගෝලයෝ විතරක් නෙමෙයි මුළු සෙනගම දැනගෙන හිටියා උන්වහන්සේ දෙවියන්ගේ පුතා කියන එක කෙසේ වෙතත් ප්‍රබල දිවැසිවරයෙක් කියන එක. නමුත් උන්වහන්සේ පෙරලා අනිත් පැත්තෙන් තව ප්‍රශ්නයක් අහනවා තමන්ගේ ගෝලීන්ගෙන්. ඩිරෙක්ට් ක්වෙස්චන් එකක්, ඍජු ප්‍රශ්නයක්. කවුරු කොහොම කිව්වත් ඔබ මං ගැන මොනවද කියන්නේ? ඔබට මම කවුද? එතකොටම පැනලා උත්තර දෙන්නේ පේදුරුතුමා. පේදුරුතුමා කියනවා ඔබ වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයාණෝ ආලේපලත් තැනැත්තාණෝ ක්‍රිස්තුස්. දෙවියන් වහන්සේ විසින් අපව ගලව ගන්නට එවන්නට සිටිය ස්වාමින් වහන්සේ, දෙවියන්ගේ පුත්‍රයා, ආලේපලත් මෙසියස්වරයාණෝ ඔබ වහන්සේ කියලා පේදුරුතුමා ප්‍රකාශ කරනවා. පේදුරුතුමා මේ දේ ප්‍රකාශ කරපුවම ක්‍රිස්තුන් වහන්සේ මොකක්ද කියන්නේ? මනුෂ්‍ය මගකින් ඔබට මේ දේ තේරුම් කරගන්නට බෑ. ඔබට දෙවියන්ගේ ඒ මහා මඟ පෙන්වීම ලැබුණ නිසායි
ඔබ මේ දේ කිව්වේ කියලා පේදුරුතුමාට කියනවා. එනම් ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ පේදුරුතුමා ස්වාමින් වහන්සේව ළඟින්ම ඇසුරු කළා විතරක් නෙමෙයි උන්වහන්සේත් එක්ක ගමන් කළා. උන්වහන්සේව දැනුණා, තේරුම් ගත්තා. උන්වහන්සේට ඒ ශක්තිය දේවානුග්‍රහයෙන් ලැබුණා. නමුත් බොහෝ මිනිසුන් ස්වාමින් වහන්සේව දැක්කේ දිවැසිවරයෙක් විදියට, දේව පුත්‍රයා පැමිණෙන සිටින තැනන් වහන්සේ විදියට දකින්නට ඔවුන් අපොහසත් වුණා. එනිසා ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ අපි දකිනවා ජේසුස් කියනවා පේදුරු ඔබ පර්වතයක්. මේ පර්වතයේ පිට මගේ ස්වභාව මම ගොඩ නගනවායි කියලා. අපි දකිනවා ජේසුස් ස්වාමින් වහන්සේව ළඟින්ම ඇසුරු කරලා දේව පිහිටෙන උන්වහන්සේ කවුද කියලා අවබෝධ කරගෙන උන්වහන්සේ ස්වාමින් වහන්සේ කියලා අවබෝධ කරගෙන ඒ ප්‍රකාශ කරන පැයේ උන්වහන්සේව අඳුන ගන්න මොහොතේ අපි උන්වහන්සේට ස්වාමීත්වය දෙන මොහොතේ උන්වහන්සේ දෙවියන්ගේ පුතා කියලා අදහ ගන්න මොහොතේ පෙරලා ක්‍රිස්තුන් වහන්සේ අපට කියනවා අපි කවුද කියලා. පේදුරු නිකන් දීවරේ. නමුත් පේදුරු හැඟීම් බර මිනිසෙක්, දැඩිව ප්‍රකෝප වෙන මිනිසෙක්. ස්වාමින් වහන්සේ කුරුසයට යන්නට ඕන, මැරෙන්නට ඕනයි කියලා කියපුවා මේක දුරින්ම දුරු වේවා කියපුවාම ක්‍රිස්තුන් වහන්සේ උඩ තරවටු කරේ කොහොමද? සාතන් අහකට යව. නමුත් මේ පේදුරුටම ස්වාමින් වහන්සේ කියන ඔබ පර්වතයක්. ඔබ දැනගත්තා මම කවුද කියලා. එහෙනම් අපි ක්‍රිස්තුන් වහන්සේව ජේසුස් ස්වාමින් වහන්සේව අපේ ස්වාමින් වහන්සේ විදිහට පිළිගද්දි උන්වහන්සේ පෙරලා අපි හැමෝටම කියනවා අපි කවුද කියන එක. දුර්වල පේදුරුට උන්වහන්සේ පර්වතයක් කිව්වේ ඒ දුර්වලකම වසාගත් මහ පුදුමාකාර දේව අනුග්‍රහයක් ඔහු තුල ඇතුළාන්තයෙන් වැඩ කරපු නිසා. එනිසා ආදරාම්මේ තාත්තේ දුවේ පුතේ අපි කවුරු වුණත් අපි ජේසුට ස්වාමිත්වය දෙන තැන උන්වහන්සේ පෙරලා අපේ අභ්‍යන්තරයට කතා කරලා කියන පුතේ ඔබ මේ වගේ කෙනෙක්. අපි කැඳවීම හොයාගන්නට තියෙන හොඳම අවස්ථාව, අපි කවුද කියලා දැනගන්නට හොඳම මොහොත උදා වෙන්නේ අපි මුළුමනින්ම ජේසුට අපිව නතු කරන දවසට. සුදු තෙරේසා කන්‍යාව ජේසුගේ කුඩා මල ජීවිත කතාව කියවලා බලන්න ස්වාමින් වහන්සේව මොනතරම් ළඟින් ඇසුරු කළාද. එතුමියට දෙවියන් වහන්සේ අනාවරණය කළා, ස්වාමින් වහන්සේ අනාවරණය කළා එතුමිය කවුද කියන එක. මහා ප්‍රබල ධර්මදූතිකාවක් නොවුනට රටවල් වල ගිහිලා ස්වාමින් වහන්සේ නමින් සාක්ෂි නොදැරුවට තමන්ගේ කන්‍යාරාමේ ඉඳලාම එතුමිය මුළු විශ්වයම තමන්ගේ යාඥාවට බද්ධ කරගත්තා විතරක් නෙවෙයි මේ පසුගිය සියවසේ ජනප්‍රියතම මිනිසුන් අතර සිද්ධිනාගත්තම ශුද්ධවන්තිය බවට පත් වෙන්නට එතුමියට හැකියාව ලැබුණා. ඒ අන් කිසිවක් නිසා නොවේයි ජේසුව හොයන්නට, ජේසුව දැනගන්නට විතරක් නෙමෙයි දැනගත් ස්වාමින් වහන්සේට ස්වාමිත්වය දෙන්නට ඇය දෙවරක් පැකිලුනේ නැහැ. ඊ타ත්ම කුඩා අවදියේ ඇය ස්වාමින් වහන්සේට තමන්ගේ ජීවිතය කැප කරන්නේ කන්‍යා සහෝදරියක් විදියට, නිකම්ම කන්‍යා සහෝදරියක් නෙවෙයි, දැඩි තාපස කන්‍යා සහෝදරියක්. ජීවිත කාලෙම කන්‍යා රාමයේ තුල රැඳෙමින් මහා පුදුමාකාර සීමා වීමකට ලක් වෙලා ජීවිතයේ ස්වාමින් වහන්සේටම දෙන්නට, දියකර හරින්නට තීරණය ගත්ත උදාර දියණියක් විදියටයි අය අපි ඉදිරියේ නැගී සිටින්නේ. එනිසා ආදරාම්මේ තාත්තේ දුවේ පුතේ ස්වාමින් වහන්සේව අපි අපේ ජීවිතයේ ස්වාමින් වහන්සේ විදියට තෝරගන්න පැයේදී හෝරාවේදී උන්වහන්සේ පෙරලා අපි කවුද කියන එක අපිට අනාවරණය කරනවා විතරක් නෙවෙයි උන්වහන්සේ තුල ඒ මහිමයට අපව කැඳවනවා. සියලුම ශුද්ධවන්තයන්ගේ ජීවිතවල අභිරහස මේකයි. සියලු ප්‍රාණ පරිත්‍යාගී වරුන්ගේ ජීවිතවල අභිරහස මේකයි. දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවුණු ශුද්ධවන්ත ධර්මදූතවරුන්ගේ ජීවිතයේ රහස මේකයි. තමන්ගේ ජීවිතය දෙවියන්ට දුන්නු මොහොතේ ඔවුන් සිතන නොහිතන මොහොතක නොහිතන ආකාරයට ස්වාමින් වහන්සේ ඔවුන්ව උසස් කරනු ලැබුවා. පේදුරු සාමාන්‍ය දීවරයෙක්. එච්චර ඉගෙනගත්ත මිනිසෙක් කියලා අපිට කොහෙවත් සඳහන් කරලා නැහැ. නමුත් උන්වහන්සේගේ අග්‍රම ශ්‍රාවකයා වුණා විතරක් නෙමෙයි සුදු ස්වභාවයේ ප්‍රථම පාප වහන්සේ බවට පත් වුණා. දැන් අපි මොහොතක් කල්පනා කරමු. අද ජේසුස් අපිට ස්වාමින් වහන්සේ අපිට කියන ප්‍රශ්නේ මොකක්ද? ඔබ
මම කවුරු කියලාද කියන්නේ? බටපත්තල ගමේ හැම දුවෙක් පුතෙක්ගෙම ජේසුස් අහනවා ඔබට මම කවුද? අපි මේ ප්‍රශ්නයට උත්තර හොයන්නට ඕන. ජේසුස් අනුගමනය කරන්නට මුල් ගෝලයෝ යද්දී දැල් ආම්පන්න අතැරලා ඔරු බෝට්ටු අතැරලා තමන්ගේ මව්පියන්ව භාර්යාවන්ව අතැරලා උන් වහන්සේ ළඟට යද්දී මේ පේදුරු ජුවාම්ලා ජාකෝබ්ලා ඇන්ඩ්‍රුලා බර්තලමෙවුස්ලා තමන්ගේ මුළු ජීවිතේම උන් වහන්සේට පවර්ලා දුන්නා. ඒ උන් වහන්සේගේ හඬට ඇහුම්කම් දීලා. එනිසාම අපි දකිනවා ඔවුන්ගේ විශිෂ්ටත්වය, ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය ඔවුන්ගේ මේ අත්හැරීම තුලම ඔවුන් පෙන්눔 කරනවා. ගැඹුරු කැපවීම ඔවුන් පෙන්눔 කළා. ජේසුට ඇති මහා පුදුමාකාර ආදරය ඔවුන් පෙන්눔 කළා. එනිසා ඔවුන් තමන්ගේ ගෝලකමේ මිලය ගෙවන්නට cost of the discipleship මේ ගෝලකමේ ශ්‍රාවකත්වයේ මිලය ගෙවන්නට ඔවුන් ඉදිරියට එනවා. හැම ශ්‍රාවකයෙකුටම මිලක් ගෙවන්නට තියෙනවා. ජීවිත කුරුසේ දරාගෙන ගිහිල්ලා. ඒ නිසාම ස්වාමින් වහන්සේගේ ඇතුළාන්ත සංඝයට ඇතුළත කවයට ඉන සර්කල් එකට ළඟම ඉන්න පිරිස බවට මේ අයට පත් වෙන්නට හැකියාව ලැබෙනවා. අපි දන්නවා ඕනම තැනක ඕනම සමාජයක නායකයෙකුට තමන් වට අයින සමීප පිරිසක් ඉන්නවා. සමීප පිරිස හොඳ වුණොත් නායකයා ගොඩ, සමීප පිරිස වැරදි අය නම් නායකයාත් ඒ විදිහටම අපහසුතාවයට පත් වෙනවා. නමුත් ජේසුට තමන්ගේ ගෝලීන්ගේ සරණ ඇත්තටම අවශ්‍ය වුණේ නැහැ. උන්වහන්සේ දේව පුත්‍රයා. නමුත් අපි දකිනවා උන්වහන්සේ තමන්ගේ සමීපතම සංඝයට, සමීපතම ඇසුරට මෙන්න මේ පිරිසව කැඳව ගන්නවා. ඇයි? ඔවුන් ස්වාමින් වහන්සේ අනුව යන්නට තීරණය කළා, සියල්ල අතහරින්නට තීරණය කළා. උන්වහන්සේට ස්වාමීත්වය දුන්නු නිසා. එනිසා අපි දකිනවා සුදු සභා ඉතිහාසය, අපේ සභා සම්ප්‍රදාය සාක්ෂි දරනවා කොහොමද ඒගොල්ලෝ ජේසුට තමන්ගේ ස්වාමීත්වය දීලා ජීවිතේ පූජා කරේ. මම ඔබට පුංචි නාමාවලියක් ඉදිරිපත් කරන්නම්. ජේසුත් එක්ක ගිය අය කොහොමද, ජේසුට ස්වාමීත්වය දුන්නු අය කොහොමද ඒ ස්වාමින් වහන්සේට තමන්ගේ ශ්‍රාවකත්වයේ මිල ගෙව්වේ කියලා. ජුවාම්තුමා ඇර අපිට පෙනෙන විදියට බේරුණු එකම ගෝලයෙක්වත් නැහැ. ජාකෝබ්තුමා අපි මහා සන්තියාගෝ මුනිතුමා කියලා කියනවා. උන්වහන්සේ ජේසු වෙනුවෙන් ජීවිතය පූජා කරපු පළවෙනි ශ්‍රාවකයා වුණා. මං හිතන්නේ ක්‍රියාපොතේ 12 වෙනි පරිච්ඡේදයේ ඒක සඳහන් වෙනවා. ජාකෝබ්තුමා බැරුවේ හෙරෝද් රජතුමා හිස ගසා දාලයි කියලා සභා සම්ප්‍රදාය අපට කියනවා. ඇන්ඩ්‍රු ජේසුගේ ගෝලයා, මේ උන්වහන්සේට ස්වාමීත්වය දීලා උන්වහන්සේ පසුපස ගිය ගෝලයා, දේශනා කළ තැනම මිය යනතුරු කුරුසේ බැඳලා මිය යන්නට සැලැස්සුවයි කියලා කියනවා. බර්තලමෙවුස් තව ගෝලයෙක් පණ පිටින් හැම ගැහුවයි කියලා කියනවා මැරෙනකම්. පේදුරු රෝමේදී හිස පහතට ඉන්න විදියට කුරුසයන ගහලා උන්වහන්සේව මැරුවයි කියලා කියනවා. අල්පේවුස්ගේ ජාකෝබ් නැත්නම් කුඩා ජාකෝබ් කියන ශ්‍රාවකයව උස දේව මන්දිරයක සිට පල්ලහැට හෙළලා ඉන් පස්සේ පොල්ලකින් ගහලා මැරුවයි කියලා සඳහන් කරනවා. මේ ජේසුව ප්‍රචාරය කර උන්වහන්සේට සාක්ෂි දරන්නට ගිහිල්ලා තෝමස්තුමා ඉන්දියාවට ඇවිල්ලා හෙල්ලෙන් ඇනුම් කාලා මැරුණයි කියලා කියනවා. පිලිප් ගෝලයා හිරාපොලිසියේදී එල්ලලා මැරුවයි කියලා සඳහන් කරනවා. බර්නබාස් අපෝස්තලතුමා සැලෝනිකාව කියන ස්ථානයේදී යුදයින් විසින් ගල් ගහලා මැරුවයි කියලා කියනවා. සුවිශේෂක මතෙව්තුමා ඉතියෝපියාවේ ඈත නගරයකදී කඩුවෙන් ඇන මැරුවයි කියලා සඳහන් කරනවා සභා සම්ප්‍රදාය. සුවිශේෂක මාක්තුමා ඇලෙක්සැන්ඩ්‍රියාවේදී කූර ලෙස පාර දිගේ ඇදගෙන ගිහිල්ලා මරා දැම්මයි කියලා සඳහන් කරනවා. සුවිශේෂක ලූක්තුමා ග්‍රීසියේ ඔලිව් ගසක එල්ලලා මැරුවයි කියලා සඳහන් කරනවා.
සුදෝ පාවුලුතුමා බොහෝ පීඩා විඳ රෝමයේ නීරෝ විසින් හිස ගසා මරා දැම්මයි කියලා සඳහන් කරනවා. රෝමයේ සෑම වැලි ඇටයක් පාසාම කිතුණුවන්ගේ රුධීරය පෙඟිලා තියෙනවයි කියලා සභා සම්ප්‍රදාය ඉතිහාසය අපට පෙන්වා දෙනවා. ආදරාම්මේ තාත්තේ දුවේ පුතේ, අද අපි කියවන සුවිශේෂ අපි සමරන සුද්ධවන්තයෝ අද මේ ශ්‍රේෂ්ඨ සුද්ධවන්තයෝ බවට පත් උනේ ජේසුට ස්වාමිත්වය දීලා විතරක් නෙවෙයි, ඒ ස්වාමිත්වය දුන්නු වුන් තමන්ගේ ජීවිතයෙන් මෙය ඔප්පු කරලා පෙන්නපු නිසා. මේ ගැඹුර අපට පෙන්නනවා. උන්වහන්සේ වෙලාවකදී කියනවා සුවිශේෂයේ තමන්ගේ සහෝදරයා වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට වඩා උතුම් ප්‍රේමයක් නැහැයි කියලා. ජේසු කියපු දේ කළා අපි වෙනුවෙන්. උන්වහන්සේගේම සහෝදරයන් වන මිනිස් අප වෙනුවෙන් උන්වහන්සේ ජීවිතේ පූජා කළා විතරක් නෙවෙයි, උන්වහන්සේව ශ්‍රාවකත්වයේ තුල උන්වහන්සේව පිළිගත් අය උන්වහන්සේ වෙනුවෙන් ජීවිතේ පූජා කළා. උන්වහන්සේව හොඳම මිතුරා විදිහට තෝරගත්ත ගෝලයෝ තමන්ගේ මිතුරා වුණු ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් ජීවිතය පූජා කළා. එනිසා ස්වාමීත්වය දෙනවයි කියන එක ලේසි කාරණාවක් නෙවෙයි ආදරාම්මේ තාත්තේ දුවේ පුතේ. අපේ ආගම එක අතකින් බලද්දී හරිම භයානක ආගමක්. ජේසු වෙනුවෙන් භයානකයි කියන්නේ වෙන අදහසකින් නෙවෙයි. මේ කැපවීම අපි ජේසුත් එක්ක යන ගමනේ මොන තරම් අපිට උන්වහන්සේ වෙනුවෙන් ඒ සුභාස්න වෙනුවෙන් කැප වෙන්නට වෙනවද කියන එක අපිට පෙර ගමන් කරපු බොහෝ දෙනෙක් සුද්ධවන්තයෝ පෙන්නලා දීලා තියෙද්දි ඒ මග යන අපිට බෞතිස්මය තුල ඒ මග යන අපිට මේක විශාල අභියෝගයක්. උන්වහන්සේ බොන කුසලානෙන් උන්වහන්සේ ලැබූ බෞතිස්මයෙන් ස්නාපනය ලැබලා සේවක නායකත්වයේ ගමනක් අපි යන්නේ. අපි කවුරුත් ජේසුස් ස්වාමීන් වහන්සේගේ ස්වාමීත්වය පිළිගත්තට පස්සේ මේ ලෝකේ ස්වාමිවරු වෙන්නේ නැහැ. අපි හැමෝම මේ ලෝකයට පරිබාහිර, මේ ලෝකයට වෙනස් මගකයි ගමන් කරන්නට තීරණය කරන්නේ. එනිසායි සෑම ගෝලයෙක්ම තමන් ස්වාමීන් වහන්සේව අදහාගත්තට පස්සේ, සෑම ශුද්ධවන්තයෙක්ම තමන් ස්වාමීන් වහන්සේව අදහාගත්තට පස්සේ මුමුණපු ගීතිකා පදේ උනේ මා බලවත් කරන සමිදානන් තුල මට සියල්ල කළ හැකි වේ කියලා. අපි අහලා තියෙනවා සතුටින් මරණ මංචකයට ගිය ප්‍රාණ පරිත්‍යාගීවරු 100 ගණනක් මේ සභාව තුල ඉන්නවා. සුදෝ ලෝරන්ස් මුනිතුමා උන්වහන්සේව පුච්චද්දී තැටියක දාලා උන්වහන්සේව පිච්චුවේ මරන්න. එක පැත්තක් පිච්චුණාට පස්සේ උන්වහන්සේ කියනවා මේ පැත්ත රෝස් වෙලා ඇති, අනිත් පැත්ත හරවන්න කියලා. වීරෝදාර ප්‍රාණ පරිත්‍යාගීවරු. ඔවුන් දැනගෙන හිටියා ඔවුන් කා වෙනුවෙන්ද ජීවිතේ පූජා කරන්නේ. ඔවුන් දැනගෙන හිටියා ඔවුන් කුමකටද ජීවිතේ පූජා කරන්නේ. ඔවුන්ගේ ජීවිතයේ අරමුණක් තිබුණා, ඔවුන්ට අනන්‍යතාවයක් තිබුණා, ඩෙන්ටිටි එකක් තිබුණා. අපි ස්වාමින් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි යන්නේ උන්වහන්සේගේ මඟ. අපේ අරමුණ උන්වහන්සේ. එහෙනම් ඔවුන්ට සැලෙන්නට කිසිම දෙයක් තිබුණේ නැහැ. යන මඟ ඍජුවම ඔවුන් ගමන් කළා. අපි එන්නේ ඒ පරම්පරාවෙන් ආදරාම්මේ තාත්තේ දුවේ පුතේ. ඒත් අපි දකිනවා උන්වහන්සේගේ මේ ධර්ම දූත සේවය තුළ උන්වහන්සේ අපිට උගන්වන සුභාරංචිය තමයි මොකක්ද? කුරුසේ සුභාරංචිය. මා අනු වෙන තැනැත්තේ කුරුසේ දරාගෙන මා පසුපස එන්නට ඕනයි කියලා උන්වහන්සේ කියනවා. එනිසා අපි අදහන්නේ උන්වහන්සේ අපට ගෙනත් දුන්නු කුරුසේ සුභාරංචිය. Gospel of the Cross. නමුත් අපි දකිනවා අද වර්තමානයේදී උන්වහන්සේට ස්වාමිත්වය දෙනවා නම් කුරුසේ වැළඳගත යුතුමයි. ගෝලිය ප්‍රාණ පරිත්‍යාගීවරු කළේ දෙමයි. නමුත් අපි දකිනවා බෙදී ගිය කිතුණු සහෝදර සහෝදරියන් අපේ සභාවෙන් වෙන් වෙච්ච අය, පාස්ටර්ස්ලා අද දේශනා කරන්නේ Gospel of Prosperity, සෞභාග්‍යයේ සුභාරංචියක්. ජේසුත් එක්ක යන අපිට, ජේසුට ස්වාමිත්වය දෙන අපිට, ජේසුගේ කුරුසේ පාමුල වැටෙන දැනින් වැටෙන අපිට, ඒ කුරුසේ පෙරදරි කරගෙන යන කිතුණු අපිට කවමදාවත් සෞභාග්‍යයේ සුභාරංචියක් ගැන විශ්වාස කරන්නට බෑ.
අරක හම්බ වෙනවා මේක හම්බ වෙනවා මේ ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා කියලා අපිට අදාහ ගන්නට බෑ. ඒක අපේ ඇදහිල්ලට විරුද්ධයි. ස්වාමින් වහන්සේ කිව්වේ මගේ පසුපස්ස එන්න ඔබේ කුරුසය දරාගෙන. මැජික් බලාගෙන නෙවෙයි. එනිසා අපේ කතෝලික අපේ බෙදී ගිය අපේ කිතුණු සහෝදර සහෝදරියන්ගේ තියෙන වෙනස අන්න ඒකයි. අපි විශ්වාස කරන්නේ කුරුසේ සුභාරංචිය. සෞභාග්‍යයේ සුභාරංචියක් නෙවෙයි. නමුත් ඒ කුරුසේ සුභාරංචිය අපිට ගැලවීම ගෙනත් දෙන බව නියතයි. අන්න ඒකයි අපේ බලාපොරොත්තුව. අපි උන්වහන්සේට අයිති වෙනවා දවසකදී. එනිසා අපිට උන්වහන්සේ ආරාධනා කරනවා ඔබ මම කවුරු කියලාද කියන්නේ? නැවතත් උන්වහන්සේ බටපත්තල ගමේ අයගෙන් අහනවා. ඔබ මා කවුරුයි කියලාද කියන්නේ? මේ අවියෝජනීය සම්බන්ධය වෙන් කරන්නට බැරි බෞතිස්මෙන් අප ලැබපු මේ ලස්සන සම්බන්ධතාවය අපිව තව ක්‍රිස්තුස් කෙනෙක් කරනවා. අපි උන්වහන්සේට ස්වාමීත්වය දුන්නම අපි හිතන්නේ ජේසු හිතන විදියට, අපි දකින්නේ ජේසු දකින විදියට, අපි කතා කරන්නේ ජේසු කතා කරන විදියට අපි වෙනස් වෙනවා. ඒ නිසා අපේ ඉරියව්ව පවා වෙනස් වෙනවා. ඒකයි ගෝලීන්ට සිද්ධ වුණේ. ඔවුන් ජේසු අදාහගත්තම තවදුරටත් පේදුරුට පේදුරු වගේ ඉන්නට බැරුව ගියා. සකේවුස්ට සකේවුස් වගේ ඉන්නට බැරුව ගියා. පෞකාරිස්ත්‍රියට පෞකාරිස්ත්‍රිය වගේ ඉන්නට බැරුව ගියා. ඔවුන්ට වෙනස් වෙන්නට වුණා. සමාරී ස්ත්‍රියට ඒ වගේම ඉන්න බැරුව ගියා. උන්වහන්සේ මා ගැන සියල්ල පැවසුවා. ලිඳ ළඟදී සමාරී ස්ත්‍රිය කියනවා දුවලා ගිහිල්ලා තමන්ගේ ගමේ අයට. ඔවුන් වෙනස් වුණා. ස්වාමීත්වය දෙන තැන අපි වෙනස් වෙනවා. තවදුරටත් අපි නෙවෙයි. පවුල්තුමා කියනවා තවදුරටත් මා තුල මා නොව ක්‍රිස්තුන් වහන්සේය. උන්වහන්සේ අපේ ජීවිතේ රජකම් කරනවා. ස්වාමියා කියලා කියන්නේ අධිකාරී බලයක් තියෙන අපිට බලපෑම් කරන්න පුළුවන් කෙනෙක්. ආයතනික ප්‍රධානියෙක් අපේ ස්වාමියා වෙද්දී අපි මොනතරම් ඔහුගේ යටතේ බලපෑමට ලක් වෙනවද? වැඩ කරන තැන අන දෙද්දී ඒ වැඩේ කරන්නට ඕන. දේශපාලන නායකයෝ පත් වුණාම අපි ඒ අයට කීකරු වෙන්නට වෙනවා. එනිසා නායකත්වයේ ස්වාමිත්වයේ දුන්නම අපිට ජේසු කියන විදියට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ගෝලුවේ දේ විදියටම කළා. ඔවුන් තීරුම් ගත්තා. හැබැයි ස්වාමින් වහන්සේට ස්වාමිත්වයේ දුන්නම ඒ දෙයට වඩා වෙනස් දෙයක් කියන එක. ඔවුන් තීරුම් ගත්තා අපේ අනන්‍යතාවය වෙනස් වෙනවා. අපි ජේසු වගේ වෙනවයි කියන එක ඔවුන් තීරුම් ගත්තා. එනිසා ගෝලයෝ අභිමානයෙන් ස්වාමින් වහන්සේ පසුපස ගමන් කරා. මරණයටවත් ඔවුන් බිය වුණේ නැහැ. මරණයටවත් ඔවුන් බිය වුණේ නැහැ. ප්‍රින්සිපල්ගේ පුතා දන්නවා නම් ප්‍රින්සිපල්ගේ තාත්තා ප්‍රින්සිපල් තමන්ගේම ඉස්කෝලේ කියලා ඒ පුතා ඉස්කෝලේ බොහොම අභිමානයෙන් ඇවිදින්නේ අනිත් ළමයි ඉස්සරහා. මන්ත්‍රීතුමාගේ පුතා දන්නවා නම් තමන් මන්ත්‍රීතුමාගේ පුතා කියලා ගමේ මන්ත්‍රීතුමාගේ පුතා යන්නේ අපි යන විදිහට නෙවෙයි. වාහනයෙන් බහින්නේ අපි බහින විදිහට නෙවෙයි. කතා කරන්නේ අපි කතා කරන විදිහට නෙවෙයි. ජනාධිපතිගේ පුතා දන්නවා නම් ජනාධිපති තාත්තා පුතා දන්නවා නම් තමන්ගේ තාත්තා ජනාධිපති කියලා පුතා අපි වගේ නෙවෙයි. තාත්තා කවුද කියලා දැනගෙනයි හැසිරෙන්නේ. ක්‍රිස්තුන් වහන්සේ අපේ ස්වාමින් වහන්සේ කියලා අපි දන්නවා නම් අපි හැසිරෙන්නේ උන්වහන්සේ අපේ ස්වාමින් වහන්සේ අපේ තාත්තා කියලා දැනගෙන අපේ ඉරියව් අපේ ජීවිතය ඒට සාක්ෂියක් වෙනවා. ලෝකේ හැසිරීම නෙවෙයි. එනිසා විශ්වයම මවපු දෙවියන් උන්වහන්සේගේ පුතා අපේ ස්වාමින් වහන්සේ නම් ඔය කාටවත් වඩා අපි මොනතරම් අභිමානයෙන් ගමන් කරන්නට ඕන ජනතාවක්ද? මොනතරම් අභිමානයෙන් සිතන්නට ඕන ජනතාවක්ද? මොනතරම් අභිමානයෙන් අපේ ජීවිත තුළ අපි ගමන් කරන්නට ඕන ජනතාවක්ද කියන එක අපි මතක් කරගන්නට ඕන. ජේසු මේ ලෝකයේ සීමා සහිත නායකයින් අභිපවා ගිය දෙවියන්ගේ පුත්‍රයා අපේ ස්වාමින් වහන්සේ. එනිසා අපි අදහන ස්වාමින් වහන්සේට සියල්ල කරන්නට පුළුවන්. අපේ අභිමානය අන්න ඒකයි. එනිසා උන්වහන්සේ පැහැදිලිවම පාලුකරේදී යක්ෂයා 3 වතාවක් පරීක්ෂා කරද්දී තමන්ගේ අභිමානය නැති කරගත්තේ නැහැ.
පළවෙනි පරීක්ෂාව, දෙවෙනි පරීක්ෂාව, තුන්වෙනි පරීක්ෂාව මාලිගාවෙන් පනින්න කිව්වා, මේ ගල්ගෙඩි පාන් කරන්න කිව්වා, මට නමස්කාර කරොත් මේ මුළු වස්තුවම ඔබට දෙනවයි කිව්වා. මේ කිසිම අවස්ථාවක ධනය, බලය, කීර්තිය පෙනිපෙනිත් උන්වහන්සේ තමන්ගේ පුත්‍රකමේ අභිමානය පාවලා දුන්නේ නැහැ. ඒ අභිමානය රැකගත්තා කුරුස ගස දක්වාම. උන්වහන්සේ අද අපිට කියන්නේ ඔබ ඒ අභිමානවත් තාත්තගේ, ස්වර්ගීය තාත්තගේ පුතෙක් දුවෙක් නම්, බෞතිස්ම කැඳවීම ලැබපු ආදර දුවේ පුතෙක් නම්, පුතේ දුවේ මගේ කුරුසේ දිහා බලාගෙන අභිමානවත්ව ගමන් කරන්නට කියලා උන්වහන්සේ අපිට අභියෝග කරනවා. ඒ නිසා උන්වහන්සේ නැවතත් අපෙන් අහනවා, බටපත්තල ඔබට ආදර දුවේ පුතේ මම කවුද? අපේ ඩෙන්ටිටි එක, අපේ ක්‍රිස්තියානි අනන්‍යතාවය, ප්‍රසාදිස්නාපෙන් ලැබපු අනන්‍යතාවය කුරුසෙත් එක්ක බද්ධ වෙලා තියෙද්දී ජේසු අපේ ජීවිතයේ අනන්‍යතාවය තීරණය කරනවා. අපි උන්වහන්සේට අපේ ජීවිතේ පවරලා දෙද්දී, ස්වාමිත්වය දෙද්දී. අද ලෝකේ බොහෝ දෙනෙකුට අනන්‍යතා අරගලයක් තියෙනවා, ඩෙන්ටිටි ක්‍රයිසිස් එකක්. මම කවුද? අපේ දුවලා හිතන්න පුළුවන්, මම යොහානි ඩි සිල්වා වගේ වෙනවා නම් කොච්චර හොඳද? ප්‍රේක්ෂක ප්‍රතිචාර කෝටි ප්‍රකෝටි ගාණක්. අපි සමහර වෙලාවට හිතන්න පුළුවන්, ක්‍රීඩා තරුවක් දිහා බලලා මම මේ වගේ වෙනවා නම් කොච්චර හොඳද? නමුත් අපිට ජේසු දුන්නු අනන්‍යතාවයක් තියෙනවා. මේ ප්‍රසාද ස්නාපනය තුල අපි කවුරු වගේවත් නෙවෙයි, අපි වෙන්නේ ජේසු තුල අපිව පිළිගත්ත දාට, උන්වහන්සේට ස්වාමිත්වය දුන්නු දාට, උන්වහන්සේ මේ ලෝකේ අපේ නම නොලියුණත් තෙරේසා කන්‍යාවගේ වගේම 100,000 ගණන් ශුද්ධවන්තයින්ගේ ප්‍රාණ පරිත්‍යාග වුණුගේ ජීවිත ඒ ස්වර්ගයේ පොතේ ලිව්වා වගේ, මේ ලෝකේ සදා අමරණීය නාමයන් බවට පත් කළා වගේ, පරමාදර්ශී චරිත බවට පත් කළා වගේ අපේ කිතුණු සාක්ෂියත් උන්වහන්සේ මේ ගමේ, මේ රටේ ලියාවි. ශුද්ධවන්තයෙක් වෙන්නට උන්වහන්සේ අපට ආරාධනා කරනවා. උන්වහන්සේ අපේ නැවත අහනවා, බටපත්තල ගමේ ඔබට මම කවුද? එනිසා ජේසුස් ස්වාමීන් වහන්සේගේ නමේ තේරුම සේවිය, ගැලුම්කාරයා. ජීසස් කියන නමේ තේරුම ගැලුම්කාරයා. මම ජේසුව අදහාගද්දී, ජේසු කියන නාමය ඉදිරියේ වැඳ වැටෙද්දී, මම උන්වහන්සේගේ කුරුසිය පාමුල මගේ ජීවිතේ පවරද්දී මම වැළඳගන්නේ ජේසුව. ජේසු කියන්නේ ගැලවීම. ජීසස් කියන නමේ තේරුම ගැලවීම. උන්වහන්සේගේ කුරුසියෙන් ලැබුණු ගැලවීම. එනිසා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ, අපි හැමෝම උන්වහන්සේගෙන් ශක්තිය ඉල්ලමු. අපි ස්වාමින් වහන්සේට ස්වාමිත්වය දුන්නම අපි කියන එකම ගීතිකාව බවට පත් වෙන්නේ, අපේ සිතේ, ගතේ, අපේ හදවතේ රැවුදෙන එකම ගීතිකාව වෙන්නේ He is Lord. He is Lord. He is risen from the dead and He is Lord. Every knee shall bow, every tongue confess that Jesus Christ is the Lord. සෑම මුවකින්ම උන්වහන්සේ ස්වාමින් වහන්සේ බව ප්‍රකාශ කරත්වා. සෑම දන හිසක්ම උන්වහන්සේගේ නාමය ඉදිරියේ නැමේවා. උන්වහන්සේ ස්වාමින් වහන්සේ. මේ ලස්සන ගීතිකාවක් ඉංග්‍රීසියෙන්. මට නම් ගායනා කරන්න ටිකක් අමාරුයි. He is Lord. He is Lord. He is risen from the dead and He is Lord. Every knee shall bow, every tongue confess that Jesus Christ is Lord. හැම දන හිසක්ම නැවිලා, හැම හිසක්ම පාත් වෙලා උන්වහන්සේ ස්වාමින් වහන්සේ බව කියත්වා. අපි ජේසුව අදහාගත දාට අපි කියන එකම ගීතිකාව මරණය දක්වාම උන්වහන්සේ ස්වාමින් වහන්සේ කියන එක විතරයි. ඒක තමයි අපේ ජීවිතයේ එකම ගීතිකාව. ගෝලීන්ගේ ප්‍රාණ පරිත්‍යාගයෙන් සියලු සුද්ධ වරයන්ගේ ගීතිකාව බවට පත් උනේ අන්න ඒකයි. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ, ජේසු ඔබ මම කවුරු කියලාද කියන්නේ කියලා ඇහුවේ සෙසරියා පිලිප්පියේ, රෝමයේ, බහුදේව වාදයේ තියෙන ගමක
රටකදී රෝම කොලනියකදී සෙසරයා පිලිප්පිය කියන්නේ ජේසු ආපු තැන වටේම තිබුණේ අන්‍යාගමික දේවාල එක එක දෙවිවරු ඒ වගේම වෙළඳ පොළවල් මිනිස්සු අතරමං වෙලා හිටියේ ඔවුන් ජේසු අඳුනගෙන හිටියේ නෑ. නමුත් මේ හැම දෙනා ඉදිරියේම පේදුරු කියන ඔබ වහන්සේ ක්‍රිස්තුස් ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ වහන්සේ ගැලුම්කාරයා කියලා. අන්න ඒකයි ජේසු කියන්නේ ඔබ අන් දෙවිවරුන් ඉදිරියේ මම ස්වාමින් වහන්සේ කියලා ප්‍රකාශ කරා පේදුරු ඔබ භාග්‍යවන්තයි ඔබ පර්වතයක් මේ පර්වතේ පිට මගේ සභාව මම ගොඩ නගනවා. ඒ නිසා අපි අද වර්තමානයේ සාක්ෂි දරන්නේත් ඒ වගේමයි. අපේ සෙසරයා පිලිප්පිය කොහෙද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. සමාජයට අන්තර්ජාලයේ සෙසරයා පිලිප්පියක් වගේ නේ. මාකටිං කරනවා. අවිගනුදෙනු කරනවා. මොනවාද අපිට ඔන්ලයින් ගෙන්ව ගන්න බැරි අද? චිත්‍රපටි තියෙනවා, සින්දු තියෙනවා, ටෙලිඩ්‍රාමා තියෙනවා. අපි හැමෝම මේකට වශී වෙලා. ඒ තිරවල එක එක රජවරු ඉන්නවා. ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ගියාම ෆෝන් එක ඔබලා නේද අපි අන්තර්ජාලයට ගියාම එතන ඉන්නවා සුපිරිතරුවක්. අපි සීන දකිනවා ඒ වගේ වෙන්නට. ක්‍රීඩාංශයට ගියාම ක්‍රීඩාතරු ඉන්නවා. අපි හීන දකිනවා ඒ වගේ ක්‍රීඩාතරුවක් වෙන්නට. වෙළඳ ලෝකයට ගියාම සුපිරි වෙළඳ වීරයෝ ඉන්නවා. අපි දකිනවා ඒ වගේ කෙනෙක් වෙන්නට. අද අපි සමාජය විතරක් නෙවෙයි තාක්ෂණය ඔස්සේ අපේ ජීවිතවල අපි අතරමං වෙලා ජේසු අපිට ආරාධනා කරනවා ආදරා අම්මේ තාත්තේ දුවේ පුතේ ජේසුට ස්වාමීත්වය දෙන්න. අපි මේ අදහස තේරුම් අරගෙන අපි උන්වහන්සේගෙන් අද දවසේ විශේෂයෙන් වරප්‍රසාද ඉල්ලමු. ආදර ජේසුනේ බටපත්තල ගමේ අපිට ඔබ වහන්සේව ස්වාමින් වහන්සේ විදිහට පිළිගන්නට මේ මංගල්‍යයේදී වරම් දෙන්න. ඒ ස්වාමිත්වය දීම තුළ කුරුසය දරාගෙන ඔබ වහන්සේ අනුගමනය කරන්නට අපට ශක්තිය දෙන්න. ඒ ශ්‍රාවකත්වයේ මිලය ගෙවන්නට අපව ධෛර්යමත් කරන්න. දවසකදී ඔබ වහන්සේත් එක්ක එකතු වුණු ඒ මහා ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ සංඝයට, ශුද්ධවන්තයින්ගේ සංඝයට, ඔබ වෙනුවෙන් ජීවිත පූජා කරවේ ධර්ම දූතින්ගේ සංඝයට අපවත් ඇතුල් කරගන්නට කියලා අපි භක්තියෙන් යාඥා කරමු. ඒ උතුම් වූ වරප්‍රසාදය ඉල්ලලා අපි හැම දිනෙකම අද දවසේදී මේ දිව්‍ය පූජාවේදී විශේෂයෙන් යාඥා කරමු.